හරි පුතේ. බස්නාහිර පළාත් පේපර් එක ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ පේපර් එක පුතේ. අපි බලමු මේක පොඩක් හදාගෙන යන්න. මුලම කියනවා පුතේ සාමාන්‍ය ආකාරයට ලියන්නලු 3.5 වැඩි කිරීම 10 ඍණ 2 3.5 වැඩි කිරීම 10 ඍණ 2. ඒ 10 ඍණ බලයක් නම් අපි මුලට බිංදු දාන්න ඕනේ මේකට හරියන විදිහට. ඍණ 2නේ තියෙන්නේ. ඍණ 2 හින්දා මුලට බිංදු දෙකක් දැම්මා. මේ සංඛ්‍යාව ලියලා දැම්මා. එක බිංදුවක් පාස් කරලා දශම තිත තිබ්බා. දෙවෙනි එක රුපියල් 1200කට ගත් භාණ්ඩයක් 1500කට විකිණීමෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය. ඉස්සෙල්ලා ලාභය බලන්න එපා. 1500න් 1200ක් අඩු කළාම රුපියල් 300ක් ලැබෙනවා. එතකොට ලාභ ප්‍රතිශතය වෙන්නේ ලාභය බෙදීම ගත් මිල. ගත් මිල 1200යි ගුණ කිරීම 100. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. අයින් බෙදු 6 වරක් 2යි 6 වරක් 5යි බිංදුව. 50 දෙකෙන් බෙදුවාම පුතේ 100ට 25යි කියලා ලැබෙන්නේ. 100ට 25යි. ඊට පස්සේ තුන්වෙනි එක පුතේ සුළු කරන්න තියෙනවා. 3න් 1 ධන 4න් 1 ඒකෙන් 13න් 5ක්. එතකොට වරහන ඇතුළ මුලින් සුළු කරන්නම ඕනේ. වන් බෙගු දරි විදිහටනේ අපි සුළු කරන්නේ පුතේ. ඉන්න වරහන ඇතුළ මුලින්ම සුළු කිරීමක් කරමු. වරහන ඇතුළ එකතු කරන්න තියෙන්නේ පොදු හරයකට ගමු. ලේසියෙන්ම මට ගන්න පුළුවන් මේක නම් 3 වරක් 4 12ට. ගුණිතයට ගෙනාව නම් ලේසියි පුතේ. ගුණිතය දැම්මා මාරු කරලා වැඩි කළ හැකි මෙහෙම. 4 වරක් 1 4යි. 3 වරක් 1 3යි. දැන් 4න් 3 තියෙන්නේ. මෙතන පුතේ 4න් 3 තියෙන්නේ නේද? හරි. එතකොට මෙතන එනවා 3 වරක් 3 9. එතකොට හරි නේද? මෙතන 13ක් එනවා 12. ඒකෙන් 13න් 5. වරහන අයින් කරන්න පුළුවන් වරහන ඇතුළේ එක තනියගේකට සුළු වුණාට පස්සේ. දැන් 13ට 13 කැපෙනවා නෑ. ඒ කියන්නේ ගුණ කිරීමක් නේ. 15 12ක් ඉතුරු. උඩ 5. ඊළඟ එක පුතේ x වල අගය හොයන්නලු සරල රේඛාවක්. සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව 180යි පුතේ. එතකොට x තියෙනවා 2x තියෙනවා ඊට අමතරව 90ක් තියෙනවා. ඔය ටික එක්කහු කළාම අංශක 180ක් විය යුතුයි. 3x ධන 90 සමානයි 180යි. ධන 90ට අපි ඍණ 90ක් දාමු පුතේ. 180න් 90ක් ගියාම 90යි. දෙපැත්තම 3ෙන් බෙදමු. x
සමානයි අංශක ඉහක් කියලා අපිට ලැබෙනවා. පස්වෙනි එකේ 2x වල පස්වෙනි බලය වැඩි කිරීම x. එතකොට x වල පළවෙනි බලය කියලා හිතාගත්ත හැකි මෙතන අගයක් නැතිනම් දැන් අපිට පුළුවන් ಗುಣ කරනකොට මේ දර්ශක දෙක එකතු කරන්න පුළුවන්. ಗುಣ කරනකොට එකතු වෙනවානේ 5යි 1යි 6යි. මෙයත් එක්ක සම්බන්ධයක් නැහැ මේ දර්ශකය. මෙතන ಗುಣ කිරීමක් තියෙනවා කියලා ගන්න පුළුවන් අපිට. හයවෙනි 5යි n ඍණ 2 ලුපතේ පොදු පදේ. එහෙනම් මේකේ 8 වෙනි පදේ අහනවා. 8 වෙනි පදේ අහනවා නම් n වෙනුවට අපි ආදේශ කරනවා 8. 5 වරක් 8 40යි අඩු කිරීම 2. 40න් 2ක් ගියාම 38. ඊළඟට 7 වෙනි 35.7 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න ඕනේ. ඒකේ තේරුම මේ දශම වලින් කඩලා අයින් කරන්න කියලා කියන්නේ. එතකොට අයින් වෙන පළවෙනි ඉලක්කම පුතේ 5ට වඩා වැඩිනේ. එහෙනම් මෙහෙට එකක් එකතු කරලා දැම්ම නම් 36. 36.0 ඒක කමක් නැහැ. ඊට පස්සේ කියනවා මේක ප්‍රකාශනයේ වරහන් අයින් කරන්න ඕනේ. x ඍණ 2 x ධන 3. x ඍණ 2 x ධන 3. ඔකේ වරහන් අයින් කරන්න ලුකුතේ. එතකොට අපි වරහන් අයින් කරලා බලමු. එතකොට ලේසි වැඩි. x වලින් ගුණ කරන්න ඕනේ x ධන 3. ඍණ 2න් ගුණ කරන්න ඕනේ x ධන 3. දැන් අපි වරහන් අයින් කරමු. මේ දෙන්න ගුණ කළාම x වල වර්ගය මේ දෙන්න ගුණ කළාම ධන 3ix මේ දෙන්න ගුණ කළාම ඍණ 2ix මේ දෙන්න ගුණ කළාම ඍණයි ධනයි ඍණ දෙවරක් 3 6. මැද පදේ සුළු කරන්න පුළුවන් අපිට. 3ix වලින් 2ix ගියාම 3ෙන් 2ක් ගියාම 1යි 1ix ඍණ 6. එතකොට ඔහොම උත්තරයක් x වර්ගයේ ධන x ඍණ 6 අන්තිම එක නේද? හතරවෙනි එක තමයි ඔහොම උත්තරයක් තියෙන්නේ. ඊට පස්සේ 9 වෙනි එක පුතේ. කලිසම්රේදී මීටර් 3ක මිල තියෙනවා පුතේ. මේ එකක මිල හෙව්වා නම් ලේසි. ඒතර මීටර් එකක මිල හොයන්න වෙන්නේ 1350 3ෙන් බෙදනවා පුතේ. එතකොට ඔයාලට ලැබෙවි 450. ඔය තියෙන එකක මිලනේ. පෙදිමීටර් 5ක මිල. වැරදුනම මට කියන්න ඕනේ. 450 ගුණ කරනවා පුතේ 5. 2250 නේ.
රුපියල් 2250ක් ලැබේවි. ඊළඟට 10 වෙනි එක. දහවෙනි එකේ අපිට කියනවා පුතේ v සමානයි u ධන at කියන සූත්‍රයේ t යුක්ත කරන්න. එහෙනම් t වල අගය හොයන්න කියන්නේ. සාමාන්‍ය සමීකරණයක් හදන විදිහට හදමු. ඉස්සෙල්ලාම ධන u අයින් කරමු පුතේ. ධන u අයින් කරන්න ඍණ u එකක් දාන්න. එහෙට දැම්මනම් මෙහෙටත් දාන්න. එතකොට v ඍණ u සමානයි at. ඊළඟට වලින් බෙදනවා. e වලින් බෙදනවා. sorry a වලින් බෙදනවා. d නෙත් කරනවා. a වලින් බෙදනවා. දැන් මේ දෙන්න කැපිලා ගිහිල්ලා v ඍණ u බෙදීම a සමානයි t කියලා ලැබෙනවා. ඊළඟට අපිට කියනවා මේ අසමානතාවය විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. සාමාන්‍ය සමීකරණයක් හදන විදිහට විසඳමු. අසමානතාවයක ලකුණ වෙනස් වෙන්නේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කළොත් හරි බෙදුවොත් හරි. ධන එකට ඍණ එකක් දානවා මෙහෙට ඍණ එකක් දාන්න. කැපෙනවා. 3න් එකක් ගියාම 2. කොහොමද තියෙන්නේ? දැන් ඔයාලට පුළුවන් අසමානතාව ලකුණු කරන්න පුතේ සංඛ්‍යා රේඛාවේ. මම උනි ඉලක්කම් කීපයක් දැම්මා. ඊළඟට දෙකේ ඉලක්කමකට රවුමක් ඇඳලා x වලගේ විශාලයිනේ පුතේ. විශාලයි කියලා කියන්නේ මේක. රවුම පාට කරන්නේ නැහැ. රවුම පාට කරන්නේ නැහැ වෙන්නේ මේ මෙතන මෙහෙම ඉලක්ක ගහලා තිබ්බනම් රවුම පාට කරනවා. ඉලක්ක ගහලා නැහැ නේ පුතේ. අපි රවුම පාට කරන්නේ නැහැ. එතකොට වර්ගඵලය හොයන්න කියලා කියනවා. ට්‍රපීසියමක වර්ගඵලය. භාගය ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම එම පාද දෙක අතර ලම්බ දුර 7යි 3යි 10යි ගුණ කිරීම 5. 10 වරක් 5 50යි 50 දෙකෙන් බෙදුවාම 25යි. 25යි වර්ග සෙන්ටිමීටර. එතකොට මේ ගාන පුතේ හරය සමාන කරන්න ඕනේ සුළු කරන්න. හරි? එතකොට 4 වරක් 3 12යි නේ පුතේ 12ට ගියන්නේ. 12ට ගේන්න මෙයාව 3ෙන් ගුණ කරන්න ඕනේ. මෙයාව 4ෙන් ගුණ කරන්න ඕනේ. 3යි b 4 වරක් 3 12යි දෙවරක් 4 8යි b 12. දැන් හරි.
දැන් හරය සමානයි. හරය ඔහොම තියලා 8යි 3යි 11යි b කියලා. 11යි b බෙදීම 12. ඊළඟට කියනවා අභ්‍යන්තර කෝණය 140ක් වෙන සවිදි බහුවර්ෂයක්. සවිදි කියන්නේ එතකොට අභ්‍යන්තර කෝණ හැම එකම සමානයිනේ. බාහිර කෝණත් එහෙමයි. ඒතර අභ්‍යන්තර කෝණය ඔහම 140යි පුතේ. අපෙන් අහනවා මේ බාහිර කෝණය කොච්චරක්ද කියලා. මෙයා. දැන් බාහිර කෝණය හොයන්න පුළුවන් 180න් 140ක් අඩු කළාම අභ්‍යන්තර කෝණය එකයි බාහිර කෝණය එකයි එකතුව හැම විටම අංශක 180ක් වෙනවා. ඊළඟට අහනවා පාද ගාන. පාද ගාන හොයන්න පුළුවන් 360 බෙදුවා නම් බාහිර කෝණයක අගේ. ඒතකොට ඇත්තට වෙන්නේ බාහිර කෝණ ගාන. මොකද බාහිර කෝණ වල එකතු අංශක 360යි නෙපතේ. බාහිර කෝණ ගාන පාද ගානට සමානයි. බිඳුවට බිඳුව කැපෙනවා. 36 4ෙන් බෙදුවාම 9යි කියලා උත්තරය. ඊළඟ ගානේ අපිට කියන සාධක හොයන්නලු x වර්ගය පුතේ ඕකේ පොඩි වරදක් තියෙනවා. x තුන්වෙනි බලයක් කියලා වැදිලා තියෙන්නේ. x තුන්වෙනි බලයට සාධක හොයන්න බෑ ඕකේ. x වර්ගය ධන 2x ධන 15. කොහොම තියෙන්න ඕනේ පුතේ. නැත්නම් සාධකේ හොයන්න බෑනේ. අපි එතකොට කරන්නේ මෙහෙම. මේ දෙන්න ಗುಣ කරනවා. එතන පොඩි ගැටලුවක් තියෙනවා වගේ. හරි. අපි මේක ඉස්සෙල්ලා ලකුණ මාරු කරගන්න ඉස්සෙල්ලා ඍණ 15. මේ දෙන්න ಗುಣ කරනවා. ಗುಣ කළාම එනවා අපිට ඍණ 15යි x වර්ගය. දැන් 15 සාධක හොයනවා අපි. සාධක දෙකක ගුණිත විදිහට ලියනවා. අග ඍණ හින්දා අඩු කළාට පස්සේ මැද පදේ ලැබෙන විදිහට. උදාහරණයක් අපි 15 සාධක ලියන් ගියොත් එක් වරක් 15 දෙවරක් ලියන්න බෑ. තුන් වරක් 5. වෙන ලියන්න බෑනේ පිටේ 5 වරක් 3 ලිව්වත් මේකමනේ. එතකොට මේකේ අඩු කළාට පස්සේ දෙක එන සාධකේ. 5න් 3ක් අඩු කළා නම් හරි. එතකොට තමයි ධන දෙක හැදෙන්නේ. එහෙනම් මේ x වර්ගය දෙපැත්තට බෙදලා දා ගන්නවා xx කියලා. දැන් අපිට පුළුවන් x වර්ගය ධන 2x අයින් කරලා දාලා මේ දෙක ලියා ගන්න. ඍණ 3x ධන 5x ඍණ 15. පද දෙක දෙක අරගෙන පොදු සාධක වෙන් කරමු. මේ දෙන්නගෙන් x පොදුයි. x අකුරු දෙකකින් එකක් ගත්තාම එක x අකුරක්. මෙතන x ගත්තාම ඍණ 3. වරහන ඇතුළට මේ සාධකයෙම එන්න ඕනේ පුතේ. එහෙනම් මෙතන x එන්න නම් මේක x අකුර අතෑරියාම ධන 5 එළියට යන්න ඕනේ. ඊළඟට මේ ඍණ 3ම දාන්න මෙතන. වෙන විදිහට නම් ඍණ 15 ධන 5න් බෙදුනහම ඍණ 3. දැන් x ඍණ 3 පොදුයි කියලා ගත්තා. මෙතන x ඍණ 3 ගත්තාම x ඉතුරුයි. මෙතන x ඍණ 3 ගත්තාම ධන 5යි තියෙන්නේ. ඊළඟට 16
16 වෙනි එකේ මේකේ 3 ලියලා x වර්ගය කියන එක ගැහුවාම පුතේ 3 වර්ගෙනේ එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක. 3 වර්ගය කියන්නේ 3 වැඩි කිරීම 3නේ 9. උත්තරේ 9 කියලා ලැබෙන්න ඕනේ. ඍජුකෝණී ත්‍රිකෝණේ ABC අතර සම්බන්ධය. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධ ගන්න අපිට පුළුවන් පුතේ පයිතගරස් සම්බන්ධය දාන්න. එතකොට කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුව කියලා ලියන්න. කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුව. එතෙදි අනිත් පාද දෙකේ වර්ගවල එකතුව කර්ණයේ වර්ගයට සමානයි කියලා ලියන්නත් පුළුවන්. ඊළඟට අපිට කියනවා පුතේ මේ දත්ත සමූහයේ මධ්‍යන්නේ 12යිද මධ්‍යන්නේ කියන්නේ ওই ටික ඔක්කොම එකතු කරලා සංඛ්‍යා තියෙනවා ඔකේ 5න් බෙදන්න ඕනේ. 12 තියෙනවා 15 තියෙනවා x තියෙනවා 4 තියෙනවා 14 තියෙනවා. ওই ටික ඔක්කොම එකතු කරලා 5ක් තියනවානේ. 5න් බෙදනවා පුතේ. බෙදුවාම ලැබෙන උත්තරය 12යි. බලමු මේක හදලා එතකොට 18යි 8යි 7යි 15යි 45යි 45 ධන x බෙදීම 5 සමානයි 12. පහරස් මුන්දේ දාමු. මේ කියන්නේ එක තියනවා කියලා හිතාගෙන නැත්නම් දෙපැත්තම 5න් ගුණ කරමු. 12 සරක් 5 60යි. මොකද මේ කියන්නේ එක තියනවා කියලා හිතාගෙනම මේ දෙකම ගුණ කළා ඊට පස්සේ මේ දෙන්න ගුණ කරා. x කියලා කියන්නේ දෙපැත්තෙම 45ක් අඩු කරමු. 15. අපිට පාඩම් ටික මතක් කරලා එන්න ඕනේ. මම හදන දෙවෙනි පේපර් එකම. ඔයාලට 10 පන්තියට ගියාම පුතේ මම වෙනම පැය දෙකක් අරන් පේපර් කරනවා. මෙහෙම ඔයාලා කැමති නම් ඒ පන්තියට එන්න පුළුවන්. එහෙම නැත්නම් එන්න නැතුව ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නැත්නම් අපිට මොකද මේකෙම පේපර් කරන්න ගියොත් එහෙම වෙලා නැති වෙනවා. දැන් අපි 10 පන්ති ඇත්තටම පැය 4ක් කරනවා. පැය 4ක් කියන්නේ පැය දෙකක් අපි සාමාන්‍ය විදිහට පන්තිය කරලා වෙන දවසක තව පැය දෙකක් පේපර් කරනවා. පේපර් ක්ලාස් එකේ පුතේ අපි දෙසැම්බර් පටන් ගත්තාම සාමාන්‍ය තියරි පන්තිය පේපර් එක පටන් ගන්න පුතේ ජනවාරි වල. නැත්නම් පේපර් කරන්න විදියක් නැහැ. ඒක පොඩක් කඩ කරන්න පේපර්. ඉස්කෝලේ විභාග වෙනකොට පේපර් ක්ලාස් එක කරලා නවත්තනවා. ඊටසේ ආයි සරයක් තව චුට්ටක් ඉස්සරහට විභාගෙන් පස්සේ ආයි පටන් ගන්නවා. එහෙම තමයි යන්නේ අපි. එහෙම දිගට යනවා 11 ශ්‍රේණියේ අප්‍රේල් වෙනකම් වෙනම පැය දෙකක්. ඊට පස්සේ 11 ශ්‍රේණියේ මැයි වල ඉඳන් පුතේ අපි යනවා පුතේ මේ තියරි පන්තියේ සාමාන්‍ය විදිහට යනවා. පේපර් ක්ලාස් එක පැය 3කට වැඩි කරනවා. මොකද අපි O level පේපර් කරන්න පටන් ගන්න නිසා. ඒත් අවුරුදු 6ක O level පේපර් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ඊට පස්සේ එතනින් එහාට පිටිපස්සට තියෙන අවුරුදු 15ක 20ක පේපර් වලින් ඔයාලට ගැළපෙන ගණන් ටික වෙනම ටියුට් වලට දාලා සිලබස් එක මතක් කරනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඊට අමතරව තව පේපර්ස් තියෙනවා අපි ඒවා කරගෙන යනවා. අහලා බලන්න පුළුවන්. කලින් පන්ති වල හිටිය අයියලා අක්කලා ඕන තරම් මයි ගාව ඉඳලා ඇති මේ පැති වල අය විදිහ පොඩ්ඩක් අහලා බලන්න පුළුවන්. හරි? 19 ටැංකියක දිග පළල උස දීලා ධාරිතාව අහනවා පුතේ. ඒක ධාරිතාව වෙන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස.
එතකොට 1.5 3යි 3 වරක් 1 3යි ඝන මීටර. අපෙන් අහන්නේ ඝන මීටර නෙවෙයි පුතේ ලීටර්. එතකොට ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි. නැත් 3ක් කියන්නේ 3000යි. ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි. මම අමතක නම් වරහන් ඇතුලේ ලියුවා. ඊළඟට 20 වෙනි එක මම උත්තර ගන්නම්. දශම සංඛ්‍යාව ඒක වැරදි පුතේ. දශම සංඛ්‍යාවක් නෙමෙයි නේද? දශමය සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ මුද්‍රණ දෝෂ තියෙන. මුද්‍රණ දෝෂ කියන්නේ ඔය පේපර් එක මම නිකන් ෆොටෝ ගහ පේපර් එකක් හම්බුනේ ඊට පස්සේ මම දීලා ටයිප් කරේවා පුතේ. එතකොට ඒ ටයිප් කරනකොට පොඩක් වරද්දලා ඒක. දෙකේ පාදයේ සංඛ්‍යාවනේ සාමාන්‍ය සංඛ්‍යාවක් විදිහට හරවන්න. අපි එතකොට මේකේ ස්ථානීය අගයන් අරගෙන එකතු කරනවා. මේ දෙකේ බිඳුව ඒවා, දෙකේ එක ඒවා, දෙකේ දෙකේ ඒවා, දෙකේ තුනේ ඒවා. ගණක රාමුවක් හිතන්නකෝ. මේක තියෙනවා පුතේ දෙකේ තුනේ ඒවා එකක්. දෙකේ දෙකේ ඒවත් එකක්. දෙකේ එකේ ඒවා බිඳුවක්. දෙකේ බිඳුවේ ඒවා එකක්. දෙකේ තුන කියලා කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක. දෙවරක් දෙක හතරයි. හතර වරක් දෙක 8යි. 8 ඒවා එකයි. දෙකේ දෙක කියන්නේ දෙවරක් දෙක හතරයිනේ. හතර ඒවා එකයි. දෙකේ ඒවා බිඳුවයි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකයි. එකේ ඒවා එකයි. 8යි 4යි බිඳුවයි 1. 8යි 4යි 12යි 1යි 13. ඊළඟට දෙවෙනි කොටසට එමු පුතේ. පළවෙනියට අහනවා පරිමාණ රූපයක් ඇඳීමේ ප්‍රයෝජන දෙකක් ලියන්න. පරිමාණ රූපයක් අපි සාමාන්‍යයෙන් අඳින්නේ පුතේ එක්කෝ ඉතා විශාල රූපයක් ඉතා විශාල ප්‍රමාණයේ ප්‍රදේශයක් කෙටි කරලා මේ කුඩාවට ඇඳ ගන්න පුතේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපේ ගෙදර ප්ලෑන් එක. අපිට A4 පොලයක ඇඳලා දෙනවා. එහෙමනේ කරන්නේ නැත්නම් ඊට වඩා ටිකක් ලොකු පොලයක ඇඳලා දෙනවා. නැත්නම් ගේ සයිස් එකට අඳින්නේ නැහැ නේ පුතේ මේක. එතකොට සියලුම විස්තර අඩංගු වෙනවා කුඩාවට අඳිනවා. තව සමහර ඒවා තියෙනවා දැන් ඔයාලා විද්‍යාවේදී එහෙම ඉගෙන ගන්න වෙදී අපිට ඇහැට පේන්නේ නැති ජීවි, ශුද්ධ ජීවි. ඒ ඇහැට පේන්නේ නැති එක පුතේ ඇහැට පේන්නේ නැති වෙන ඇඳලා බලන්න බෑනේ ඒවා විස්තර. ඒින්ද අපි ඒක විශාල කරලා ඇඳ ගන්න. හරිද? එතකොට මේ පරිමාණයකට තමයි අඳින්නේ නැත්නම් එහෙම ප්‍රමාණය වෙනස් වෙලා යනවනේ. ප්‍රයෝජන තමයි පුතේ ඔන්න ඔය වගේ ඒවා. ඒ කියන්නේ ඉතා කුඩා රූපයක් විශාල කරලා ඇඳගත්තාම අපිට පුළුවන් ඒකේ විස්තර කතා කරන්න. ඒ වගේම ඉතා විශාල ප්‍රමාණයේ එකක් දැන් ගේ එකනේ ඊළඟට මොනවා හරි ඉඩමක ප්ලෑන් එකක් වගේ එකක් අපිට පුළුවන් කුඩාවට ඇඳ ගන්න. කුඩාවට ඇඳ ගන්න පුළුවන්. එතකොට ওই වගේ ප්‍රයෝජන තමයි තියෙන්නේ. අවශ්‍ය දේවල් ටික ඔක්කොම ඒකේ ලකුණු වෙලා තියෙනවා. ඒ අදාළ පරිමාණයට අපිට ඕනම් විශාලට දැන් ගේ එක මොකක් හරි ගත්තොත් ප්ලෑන් එක ඒක බලලා ගේස් ප්‍රමාණයට හදන්න පුළුවන්. එහෙම නෙවෙන්නේ නේ. හරි මෙහෙම ගේමු. ලියපු අය හරි ඔය අදහස තිබ්බනම් හරිය මම ලියනවා මෙහෙම. ඉතා කුඩා රූපයක් විශාල කර ඇඳ
එහි තොරතුරු ලබාගත හැකි වීම. අනිත් එක තමයි මේ ලොකු එක දැන් ලංකා සිටියම හිතන්නකෝ සිටියේ ලංකාවේ ගාන නෙමෙයි ඇදලා තියෙන්නේ. ඒතකොට ඉතා විශාල ප්‍රදේශයක තොරතුරු කුඩා ප්‍රමාණයක දක්වන්න පුළුවන් ඒකනේ. එහෙම එකක් නෙමෙයි කියන්නේ. අපි ඒකද ඉතා විශාල ප්‍රදේශයක ඇති තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක ඇති තොරතුරු කුඩා ප්‍රදේශයක දැක්විය හැකි වීම. තව උන්දර ලියන්න පුළුවන් හිතලා හරි මම නිකන් එකක් ලිව්වේ. ඊළඟට කියන දිගංශය මැනීමේදී භාවිතා කරන උපකරණ. මම කිව්වා දිගංශය කියන්නේ තිරස් මට්ටමේ තියෙන පිහිටීමක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. අපි ඉන්න මට්ටමේ. අපි ඉන්න තැන ඉඳන් තවත් අපි ඉන්න මට්ටමේ තියෙන එකක්. අපි ඉන්න මට්ටමේ ඉහළට පහළට බලන්න බෑ පුතේ. හරි? ඉහළ පහළ බලන්න වෙන්නේ අපිට තියෙන පස්සේ 10 දී කතා කරන්න ආරෝහණ අවරෝහණ කෝණ ගැන. එතකොට මේකෙදි අපි මනිනවා මේ මනින්න පාවිච්චි කරනවා කියලා කිව්වේ පුතේ කෝණ මනුව නේද? කෝණ මානෙ නෙමෙයි. කෝණ මනුව. ඊළඟට කියනවා පරිමාණ රූපයක් ඇඳීමේදී ඔබ මූලික කරගත් දිශාව උතුර. ඊළඟට කියනවා ප්‍රධාන දිශා 4 දිගංශය ලියන්න. මේ ප්‍රධාන දිශා ගැන අපි කතා කළොත් ඔහොම නෙවෙන්න ඕනේ පුතේ. එතකොට උත්තරේ දිගංශය වෙන්නේ මුකුත් උත්තරේ ඉඳලා හැරෙන කෝණය පුතේ. උත්තරේ ඉඳලා කොච්චර කෝණයක් හැරෙන්න ඕනද? මේ උත්තර බලන්න උත්තරේ ඉඳන් කොහෙටවත් හැරෙන්න ඕනේ නැහැ. එනම් බිඳුවයි. හැබැයි දිගංශය ලියනකොට ඉලක්කම් 3කින් ලියන්න ඕනේ. නැගෙනහිර කියන්නේ පුතේ උත්තරේ ඉඳලා දක්ෂිණාවර්තව හැරෙන කෝණය දිගංශය. අංශක 90ක් හැරෙන්න ඕනේ. එතකොට නැගෙනහිර කියලා කියන්නේ 0.90. උත්තරේ ඉඳලා අංශක 90ක් හැරුණාම නැගෙනහිර පේනවා. එතකොට දකුණ වෙන්නේ අංශක 180ක් හැරෙන්න ඕනේ උතුරේ ඉඳලා. බටහිර බලන්න මෙතන ඉඳලා මෙතනට හැරෙන්න ඕනේ. 93 අංශක 270ක් හැරෙන්න ඕනේ. අංශක 270ක් හැරෙන්න ඕනේ. ඊළඟට ඒකේ B කොටසේ අපිට කියනවා පුතේ උතුරු දකුණු දිශාවට ඇති ඍජු වැව් බැම්මක P ලක්ෂයක සිට වම් පස වූ ඔරලෝසු කණුවක් 240ක දිගංශයකින් දිස්වේ. P සිට වැව් බැම්ම දිගේ මීටර් 120ක් දකුණට ගියාම Q ලක්ෂයට පැමිණ Q වල ඉඳන් ඔරලෝසු කණුව නිරීක්ෂණය කර විට අංශක 300කින් දිස්වේ. දල රූපයක් අඳින්න. අපි අඳින්න බලන්න පුතේ. උතුරු දකුණු දිශාව පුතේ. මෙහෙම වෙන්න ඕනේ. දැන් උතුරු. දැන් අපිට කියනවා වැව් බැම්මේ P ලක්ෂයකින් නම් බලනකොට. මෙතනට දාමුකෝ P කියලා. P ලක්ෂයකින් නම් බලනකොට දිගංශයේ පේනවලු අංශක 240 නේද? 240ක්. ඒක උතුරින් ඉඳලා කෝණෙනේ පුතේ. මෙතනලා මෙතනට ආවම 180යි. 240 කියන්නේ තවත් ටිකක් මෙහාට යන්න ඕනේ. අංශක 240ක දිගංශයකින් දිස් වෙනවලු ඔරලෝසු කණුව.
ඊළඟට කියන P සිට වැව් බැම්ම දිගේ මීටර 120ක් දකුණට ගමන් කරා. මේ පැත්තට එනවා අපිට එනවා. ඊළඟ මෙතන මීටර 120යි. දකුණට ගමන් කරාට පස්සේ එතන ඉඳන් බැලුවම 300ක දිගාංශයකින් දිස් වෙනවා. අපිට 300ක් කියන්නේ මෙතන ඉඳලා මෙතන යනකොට 270 නේ. 300 කියන්නේ තව ටිකක් මෙහාට යන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේ වගේ නැදෙන්න ඕනේ මෙහෙට. මේක 300යි. දැන් මේ දෙන්න හම්බ වෙන තැන තමයි ඔරලෝසු කණුව තියෙන්නේ. ඔන්න අපි දල සටහනක් යන්නේ. දෙවෙනි කොටස කියනවා ඒක හරි ලේසි විදියට දෙන්න. සෙන්ටිමීටර් 1කින් මීටර් 20ක් දැක්වෙන පරිමාණය. මේ රූපය අඳින්නලු පුතේ. පරිමාණය සාමාන්‍යයෙන් උඩින් ලියනවායි. හරි. එතකොට 120 අඳින්න කොච්චරක් ඕනේද කියලා බලන්න අපි කරන්නේ 120 පුතේ පරිමාණයෙන් බෙදනවා. 20. 6 සෙන්ටිමීටර 6නේ පුතේ. දැන් ඔයාලට තියෙන්නේ මේක මැනලා ඉවර වෙලා ඇඳ ගන්න පුතේ. හරි. අඳින් බලන්න. එතකොට කෝණ ටික හරියට මැනගත්තා නම් හරි. කෝණමානෙන් මනින්න පුළුවන් කෝණේ බලන්න මේකේ. එතකොට හරි. දැන් මේ සම්පූර්ණ රාම 360 නම් 360න් 300ක් ගියාම මෙතන 60යි. ඒතර කෝණමානෙ දීලා කරදරයක් නැතුව මෙහෙට 60ක් මැන ගන්න පුළුවන් නේ ඔයාලට. ඊළඟට 240යි. එතන මේ කෑල්ල 180යි. 240න් 180ක් අඩු කළාම ආයෙත් එනවා 60ක් නේද? මෙතනත් 60. දැන් ඔයාලට කරදරයක් නැතුව ඒතකොට ඇඳ හැකියි. මේ තිරස් රේඛාව ඇඳ ගත්තා නම් හරිනේ හරියට. මේ මැනලා ඉන්න ඕනේ හරියට. මේ දින තුන. මෙතන එක තැනක් ගන්න මොකක් හරි. සෙන්ටිමීටර් 6ක් මැන ගන්න. මට මේ අනිත් අතින් අල්ල අඳින්න බෑනේ. ඔයාලා හරියට අල්ලගන්න. ඊළඟට 62ක් මැනගත්තා නම් හරි පුතේ. කෝණමානයක් තියලා අංශක 62ක් මැනගත්තා නම් ලේසි. මේ පැත්තට තියලා 60 මැනගත්තා නම් හරි. හරියට 62 මැනලා පුතේ. අනිත් ඔයාලා මේ රේඛාව. මම මේකේ දල සටහනක් අඳින්නේ. මෙතන P මෙතන ඔරලෝසු කණුව. මේක කිව්නේ මේ ලක්ෂ්‍ය කිව්නේ. නැත් කිව් දාම වඩා හොඳ.
ඊට පස්සේ අපෙන් අහනවා පුතේ ඔර්ලෝසු කණුවේ සිට P හා Q ලක්ෂ දෙකට ඇති දුර මීටර වලින් ඔයාලා මට මේ අගයන් කියන්න ඕනේ. අඩිට උල කියලා මනින්න ඕනේ මේ අගයන්. දැන්ලා මෙතනට එන අගයන් දෙක කීයද කියලා කියන්නකො. එතකොට ඒ එන ගාන පරිමාණයෙන් වැඩි කළා නම් හරි. පරිමාණය කියන්නේ 20නේ. 20ෙන් වැඩි කළා නම් උත්තරේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට දුර ඔයාලට එන ගාන 20ෙන් වැඩි කරන්න ඕනේ. Qටත් ඒ වගේ. එන ගාන 20ෙන් වැඩි කරන්න. තව කීප දෙනෙක් උත්තර දාමු එතන. දැනට ඒක උත්තර ඔක්කොම හරි. හරි. එතකොට පුතේ අපිට කියනවා මේ දුර සෙන්ටිමීටර් 6ක්. දශමයක් එහෙ මෙහෙ වුණාට කමන්නේ 6 තමයි එන්න ඕනේ පුතේ. ඒක හරි. 5.9 6.1 එහෙම කමක් නැහැ. එතකොට පීට දුර වෙන්නේ 6 20ෙන් වැඩි කරන්න ඕනේ 120යි. Qට දුරත් 120ම තමයි. 6මනේ වැඩි කරන්න තියෙන්නේ. ඊළඟට අපිට කියනවා පුතේ වැව් බැම්මේ සිට ඔර්ලෝසු කණුවට තියෙන කෙටිම දුර සොයන්න ඕනේ. මෙතන ඉඳලා කෙටිම දුර. මේ කියන. කෙටිම දුර වෙන්නේ පුතේ ලම්බ දුර. ඒ කියන්නේ මෙතනින් ඔයාලා අඳින්න ඕනේ මෙයාට ලම්බය. උගලක් දිගේ ඇදෙනවා නම් ඩක් ගාලා ඇඳ හැකි. එහෙම නැත්නම් මේ බාහිර ලක්ෂය කියන ලම්බයක් අඳින විදිහට ඇඳලා කමන්නේ. කොහොම හරි කමන්නේ. මේක ඇඳලා මට මේකේ දිග කියමු බලන්න කීයද කියලා. එතකොට මේකේ දිග කියලා ඉන්න සෙන්ටිමීටර වලින්. ඒ ලැබෙන ගාන ඔයාලට පුළුවන් පුතේ 20ෙන් වැඩි කරන්න. එතකොට මීටර වලින් අපිට ගන්න පුළුවන්. ඕක නම් දශම ස්ථාන එකකට තමයි ගන්න වෙන්නේ පුතේ ඔය දිග. බලන්න ඇඳලා මනින්
5යි දශම ගානක් එන්න ඕනේ පුතේ. උත්තරේ ආහම මම කියන්න මොකද්ද හරි කියලා. හරි. උත්තර ටික ලැබෙනවා පුතේ. මේකේ හරි මාගේ වෙන්නේ පුතේ 5.2. හරිද? ඒ කියන්නේ 5.1ත් හරි 5.3ත් හරි. ඔව්. හරි. 5.2 මම දානවා. ඔයාලට 5.1 ආවන ඒත් හරි 5.3 ආවනම් ඒත් හරි. හරි. දැන් මේක 20ෙන් වැඩි කරන්න තියෙන්නේ. බිංදුව අමතක කරලා වැඩි කරන්න. 2 වැඩක් 2 4යි. 2 වැඩක් 5 10යි. බිංදුවක් දැම්ම. දාලා දශම ස්ථාන එකක් වෙන් කරන්න. 104යි. ඔයාලා දාපු උත්තරයට ඊට වඩා පොඩ්ඩක් 102යි නැත්නම් 106යි ඒක කමක් නැහැ. බලමු අපි ඊළඟ ආරම්භය. අපිට තියෙන්නේ පුතේ ප්‍රස්ථාරය. වගුවේ හිස්තැන් පුරවන්නද ලොකු වගුවක් ඇඳ ගන්න ඕනේ නැහැ. අපි ඔය තියෙන වගුව ඇඳලා හිස්තැන පුරවමු නේ. y සමානයි 2x ඍණ 3 නේ තියෙන්නේ. කියනවා y කියන. ඍණ 2 ඉඳන් ධන 4ට. කියන අගයන් ටික මම දාන්නවා. එතකොට මේවා අගයන් ගන්න පුතේ මෙතනට ආදේශ කරලා ලිව්වනම් ලේසියි දැන්. x වෙනුවට 1 දාන්න කියලානේ කියන්නේ. අපි ආදේශ කරමු 1. 2 ගුණ කිරීම 1 ඍණ 3. දෙවරක් 1 2යි ඍණ 3. 3ෙන් දෙකක් ගියාම 1යි ඍණ. දැන් ඔයාලා රටාවකුත් තේන්න ඕනේ මේක. 2 2 අඩු වෙලා යන්නේ. ඊළඟට අනිත් එකට අපි ආදේශ කරමු x සමානයි 2. 2 වැඩි කිරීම 2 ඍණ 3. දෙවරක් 2 4යි ඍණ 3. 4ෙන් 3 ගියාම 1. දැන් අපිට කියනවා ප්‍රස්ථාරය අඳින්න. අඳින්න ප්‍රස්ථාරය. සුදුසු පරිදි අක්ෂ ගන්න කියලා කියන්නේ කොහමද y වල නම් ඕනේ පුතේ උඩට ධන 5ක් යටට ඍණ 7ක් වෙන ගම්ම ඕන. x වලට නම් එච්චර ඕන වෙන්නේ නැහැ. වැඩියෙන් ලකුණු කරලා තිබ්බට කමක් නැහැ.
අගයන් ටික ලකුණු කරලා සාමාන්‍යයෙන් ලකුණු කරගන්න ඕනේ. ඍණ 2 ඍණ 7. ඍණ 1 ඍණ 5. බිඳුවේ ඍණ 3. එකේ ඍණ 1. දෙකේ 1. තුනේ 3. හතරේ 5. ඉන්දියා අඩිලුඩ තියලා යා කරන්නේ. ඊළඟට අපිට කියනවා පුතේ y සමාන මේ ප්‍රස්ථාරය ඇස්සේ අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය අහනවා. ඒක හරිය ලේසි වැඩක් පුතේ. මෙයා y හරියටම තියෙනවා y සමානයි mx ධන c විදිහට හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ y යුක්ත වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට එකපාර අනුක්‍රමණය ලියන්න පුළුවන් මේකේ. y යුක්ත වෙලානේ තියෙන්නේ නැත්නම් y යුක්ත කරලා ඉන්නවා. අනුක්‍රමණය කියන්නේ පුතේ m වලගේ ලියන්න පුළුවන් දෙකයි. අන්තක්ඛණ්ඩය කියන්නේ c. එහෙම නැත්නම් y අක්ෂය කැපෙන තැන. y අක්ෂය කැපෙන්නේ ඍණ 3. අන්තක්ඛණ්ඩය ඍණ 3. හතරවෙනි එක මේ ප්‍රස්ථාරයට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා යන. ඒ කියන්නේ මෙතනින් යන්න ඕනේ. මූල ලක්ෂ්‍ය කියන්නේ බිඳුව හරහා යන්න ඕනේ. මෙයාට සමාන්තර නම් මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ y සමානයි 2xමයි. ඒතකොට කැපෙන්නේ පුතේ y අක්ෂයේ බිඳුවෙන්. ධන බිඳුව දැම්මත් එකයි නැතත් එකයි. බිඳුව දැම්ම නැතා කියලා වෙනසක් වෙන්නේ නැහැ. y සමානයි 2x. ඉහත ප්‍රස්ථාරයේ මත 7-11 ලක්ෂයේ පිහිටයිද 7-11 ලක්ෂයේ පිහිටයිද හේතු පැහැදිලි කරන්න. මේකේ පොඩි ගැටලුවක් ඒ සමහර අයට ඉහත ප්‍රස්ථාරයේ මත කිව්වහම මේ 4 වෙනි යට ලිව්ව එක මතද කියලා. ඒක ගැන නම් නෙමෙයි වගේ මේ අදහස් කරන්නේ පිටේ ඉහත ප්‍රස්ථාරයේ මත කියන එකේ තේරුම අර දැන් ප්‍රස්ථාරයක් වෙන එකක් ඇඳලා නැහැනේ. මේ අපි ඇඳ ප්‍රස්ථාරය ගැනයි කතා කරන්නේ. මෙයාගේ සමීකරණය ලියන්න කියනවා මිසක් ප්‍රස්ථාරය අඳින්න කියලා කියන්නේ නැහැ නේද? එහෙනම් ඉහත ප්‍රස්ථාරයේ මත කිව්වා අපි මේක ගමු. මෙයා මත 7-11 ලක්ෂය පිහිටයිද කියලා අහනවා. උත්තර පත්‍රෙත් ඒක තමයි කිව්වේ. අපි ඉතින් 7-11 දාලා බලනවා මොකද වෙන්නේ කියලා මේකට. 7-11. මෙයා x මෙයා y නේ පුතේ. මේ ලක්ෂ්‍ය ආදේශ කරලා බලනවා හරියනවද කියලා. y සමානයි 2x ඍණ 3ට ආදේශ කරලා බලනවා. දෙකම ඔන්න එකපාර ආදේශ කරලා බලන්න පුළුවන් දෙපැත්ත සමානද කියලා පුතේ. y වෙනුවට 11. දෙක ගුණ කිරීම
x වෙනුවට 7යි ඍණ 3යි 11යි ඒක මෙහෙට දාන්න එපා හැබැයි දෙවරක් 7 14යි ඍණ 3යි 11යි 14න් 3 ගියාම 11 හරිනේ දෙපැත්තටම සමාන උත්තරයක් ආවනේ දෙපැත්තටම සමාන උත්තරයක් ආවා කියන්නේ මේ රේඛාව මත තියෙන හින්දා දැන් මෙයාට 11 ඇවිල්ලා මේ පැත්තට 10 වගේ ආවනම් එහෙම වෙන්න බෑ ඇයි එතකොට සමාන උත්තර ඇවිල්ලා නැහැ නේ පුතේ එහෙම වුණොත් ඒ රේඛාව මත නැහැ මේ අපි කියනවා එම නිසා මෙහෙම ආව හින්දා 7 11 ලක්ෂය y සමානයි 2x ඍණ 3 මත පිහිටයි ඊට පස්සේ ඊළඟ ගානට එන්න දෙවෙනි එකේ sorry දෙවෙනි ගාන පුතේ sorry තුන්වෙනි ගාන මේවා මේ කුලකවල අවයව ලියන්න පිළියෙල සර්වත්‍ර කුලකයේ දෙන 1 සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා ඉතල 10 වෙනකන් ඉලක්කම් ටික ලියන්න ඊළඟට 1 සිට 10 තෙක් ඉරට්ඨ සංඛ්‍යා 10 තෙක් කිව්වා 10ත් අයිති b 1 සිට 10 තෙක් ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක කියන්නේ පුතේ එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙන ඒවා ඉරට්ඨ සංඛ්‍යා වලින් ප්‍රථමක වෙන්නේ 2 එතනින් එහාට ඔක්කොම ඔත්තේ සංඛ්‍යාව ලියන්නේ 3 5 7 9 ගන්න බෑ මොකද 9 3 එනොත් බෙදෙනවා එතකොට සාධක තුනක් වෙනවා 1 එනොත් බෙදෙනවා 3 එනොත් බෙදෙනවා 9 එනොත් බෙදෙනවා ඊට පස්සේ කියනවා පුතේ මේ තොරතුරු වෙන් රූපයක දක්වන්න දැන් බලන්න ඕනේ මේකේ පොදු අවයව තියනවාද කියලා මේ දෙක තියෙන 3 නැහැ 5 නැහැ 7 නැහැ එහෙනම් පොදු අවයව තියෙනවා නම් කුලකය ඡේදනය වෙන්න අඳින්න ඕනේ වෙන් රූප සටහන අඳිනකොට කුලක දෙක එකිනෙක ඡේදනය වෙන්න අඳින්න ඕනේ මොකද එක අවයවයක් ලියන්න පුළුවන් එක වතාවක් විතරක් නිසා A අනිත් එක B සර්වත්‍ර කුලක දෙකේම දෙකේ ඉලක්කම තියෙනවා A B දෙකේම එච්චරයි තියෙන්නේ නේ දැන් A වල තව තියෙනවා 4යි 6යි 8යි 10යි B වල තියෙනවා 3යි 5යි 7යි අඩුපාඩුවක් තියෙනවා නම් වරහ මේ රවුන්ඩ් එකෙන් එළියට දාමු එක ලිය වෙලා නැහැ 2 3 4 5 6 7 8 9 ලිය වෙලා නැහැ දෙවෙනි කොටස
මූල ධර්මයේ මතක නම් පුතේ මේ වැඩේ හරි ලේසි. කුලක ගණන්. ඉතින් කියනවා මේ පල්ලෙහාට මාළේ වගේ තියෙන මේලේ කියලා මතක තියාගන්න ඕනේ. A මේලය B dash. එතකොට A මේලේ B කියන්නේ AB දෙකම පුතේ. එයාගේ dash එක කියන්නේ ඒ දෙක හැර අනිත් ටික. ඒ රවුන්ඩ් එකෙන් එළිය තියෙන ඒවා. සංකල වරහන් ඇතුලේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඡේදනය කියන්නේ පොදු අවයව ටික. මේ ප්‍රදේශ දෙකට පොදු අවයව ටික. ඒ කියන්නේ A dash වලටයි B ටයි පොදු අවයව ටික. A dash කියන්නේ ඒ රවුමෙන් පිට තියෙන. ඒ රවුමෙන් පිට තියෙන ඒ වගේම B ටත් අයිති වෙන්න ඕනේ. ඒතකොට ඒ රවුමෙන් පිට තියෙන B ට අයිති වෙන කියන්නේ පුතේ මේ ටිකනේ. පාට කරන්න කියලා නෑ. A dash වලයි B වලයි ඡේදනය. 3යි 5යි 7යි. ඒ B කොටසත් ඔහොමම ලියන්න. නියදි අවකාශය sample space S දාලා ලියමු. A B C D හා E ලෙස ලකුණු කරන ලද සර්ව සම කාඩ්පත් පහක් පෙට්ටියක් තුල ඇත. පෙට්ටියෙන් අහමු ලෙස කාඩ්පතක් ඉවතට ගැනීමේදී නියදි අවකාශය ලියා දක්වන්න. A B C D E දී ඒ ටික ලියන්න. ඊළඟට කියන ඉවතට ගත් කාඩ්පත B අකුරක් වීමේ සම්භාවිතාවය සොයන්න. B අකුරු 1යි ඔක්කොම අකුරු 5යි. 5න් 1යි. තුන්වෙනි එක. ඉවතට ගත් කාඩ්පත ස්වර අක්ෂරයක් සහිත එකක් වීමේ 5. A තියෙනවා E තියෙනවා හරිනේ I O U ඒවා නැහැ. 2යි. එහෙනම් 5න් 2යි. බලන්න 4 වෙනි ගානට එන්න. මම 4 වෙනි ගානේ දල සටහනක් ඔයාලට ඇදලා පෙන්නනවා. ඔයාලා හරියට අඳින්න ඕනේ. සෙන්ටිමීටර් 6ක් දිගේ AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. පුතේ ඛණ්ඩයක් අඳින්න කිව්වහම වැඩේ හරියට තියෙන්න ඕනේ. රේඛාව වැඳලා කව කටුවට සෙන්ටිමීටර් 6ක් අරගෙන එහෙමනේ හරි විදිය සෙන්ටිමීටර් 6ක් අරගෙන මේක ගණකින් තියලා මෙහෙම ඡාපයක් අඳිනවා. මෙතනින් තියලා ආයිසරයක් මෙහෙම එකක් අඳිනවා. AB මේ මට අනිත් අතින් අඳින්න බැරි හින්දායි මම අඳින්නේ නැත්තේ. ඔයාලා අඳින්න ඕනේ හරියට. ඔයාලට අඳින්න පුළුවන් නේ. ඊළඟට කියන ABC 120යි. ABC 120යි. BC සමානයි සෙන්ටිමීටර් 5යි. 120ක් අඳින්න මෙතන. නිකන් 120ක් අඳින්නේ නැහැ. නිර්මාණය කරන්න ඕනේ. මතකයි නිර්මාණය කරන හැටි 120. සිවිස නිර්මාණය කරගත් මන්දින්න
චාප ඇඳලා කරපු විදිය මතකයි නේ. එහෙම නිර්මාණය කරගන්න. මේක යා කරන්න. ඒක යා කරන්න. ඒක සෙන්ටිමීටර 5ක් මාක් කරලා C කියලා ගන්න. CBC නේ සම්පූර්ණ කරන්න. ඊළඟට කියන C සිට දික් කළ ABට ලම්බයක් ඇඳ ලම්බයේ අඩිය x දික් කළ AB කිව්වහම මොකද AB කිව්වහම මේ පැත්තට BA කිව්වොත් මේ පැත්තට හරි දික් කළ ABට කිව්වහම පොඩ්ඩක් මේක දික් කරන්න යනවා C වල ඉඳන් ලම්බයක් අඳින්න ඕනේ මෙතන ඉඳලා අපිට මතක ඇති මෙතනට කව කටුවේ උඩ තියලා මෙහිම ඡාපයක් ඇඳලා අපි ලම්බයක් ඇඳි ඒ විදියට අඳින් බලන්න මට අඳින්න පුළුවන් වේද මෙතනින් කව කටුවේ උඩ තියලා මෙහෙම කැපෙන තැන් දෙක මාක් කරනවා නැත්නම් මේක කෙලින්ම මේ ඡාපය අඳින්නත් පුළුවන් හරි ඊට පස්සේ ඒ දුරම අරගෙන හරි කමන්නේ නැහැ මේ ඡාපයක් ගහනවා මෙතනින් ගහන ඡාපේ ගහපු දුරම මෙතනට ගන්නවා නේ ඔබ ඡාපයක් ගහලා පුතේ ඒක යා කරනවා අඩි දුර කියලා යා කරනවා ලම්බයේ අඩිය x අඩිය කියන්නේ මේ මෙතන ඊට පස්සේ කියනවා පුතේ ලකුණු කළ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මෙයාගේ වර්ගඵලය හොයන්න. ඒත් මෙයාගේ වර්ගඵලය හොයන්න අපිට ඕන වෙනවා භාගයේ ගුණ කිරීම ආධාරකයේ පුතේ. ආධාරකයේ විදිහට 6 ගමු. ගුණ කිරීම ලම්බ උස. මෙන්න මෙයා ඕන වෙනවනේ. ඒක මට කියන්න කීයද කියලා ඔයාලා මැනප් එකකින් අපි ඒක දාමු. දාලා සුළු කරලා වර්ගඵලය ගමු. ඔයාලා මට මේ දුර කීයද කියලා එවන්න. ඔයාලට එනාගේ එවන්න පුතේ.
උත්තර එනවා පුතේ කීපයක්. මේකේ හරි මාගේ වෙන්නේ පුතේ ඔයාලා හරියට ඇන්දොත් 4.3ක් එන්න ඕනේ. 4.2 4.3 4.4 ඔය කියන ඒවා හරි. මම මේකේ 4.3 දාන්නම් බලන්න ඔයාලට කීයද එන්නේ කියලා. 4.2ත් හරි 4.4ත් හරි. ඒ වගේ ගානක් එනවනේ හරි 4.5 දාන්න එපා පුතේ චුට්ටක් 4.4 දාගන්න. දෙවරක් 1යි දෙවරක් 3යි 3 වරක් 3 9යි 3 වරක් 4 12යි. මගේ විදියට නම් මෙතන එනවා වර්ග සෙන්ටිමීටර් 12.9ක්. ඒක තමයි සර් මටත් ආවේ. පුතේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි අපි ඊළඟ ගානට එමු. පස්වෙනි ගාන පුතේ. බලමු අපි පස්වෙනි ගාන. පස්වෙනි ගානේ අපිට කියනවා පුතේ මේක 16ක් දිගයිලු. එහෙමනම් වෘත්තයේ අරේ කීයද කියලා අහන්න. දැන් මෙහෙම ප්‍රශ්නයක් පුතේ තියෙන්නේ. මෙතන ඉඳලා මෙතනට මම මේ ලකුණු කරන මේ දිග අපිට ගන්න පුළුවන් 16න් 1 2ක් අඩු කළාම 14යි කියලා නේද? එතකොට එතන 14යි. ඒක හරි. මේ කහ පාටින් මාක් කරපු එක. ඊට පස්සේ අරය කියලා කියන්නේ පුතේ ඒකෙන් භාගයක් නේ. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනටනේ. එතකොට 14න් භාගයක් ගත්තොත් ඕකේ අරය සෙන්ටිමීටර් 7යි. ඒක තමයි උත්තරේ. ඉතින් මේක අරගෙන පෙන්නන. එහෙම නෑ නිකන් ලිව්වත් ඇති. අරගෙන පෙන්නනවා නම් කරන්න වෙන්නේ 16න් 2ක් අඩු කරලා එතකොට 14යිනේ. එන උත්තරේ පුතේ දෙකෙන් බෙදුවා නම් හරි. මං ගන්නවා පළවෙනි කාර්යයේ r කියලා දාන්න 16න් 2ක් අඩු කරලා දෙකෙන් බෙදනවා. පස්සේ හොයාගන්න බැරි වුණොත් කියලායි මම එහෙම කළේ. 7යි සෙන්ටිමීටර්. නැත්නම් එකපාර 7 දාන්න තිබ්බා. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ වෘත්තයේ පරිධිය. අරය දන්නවා නම් පරිධිය හොයාගන්න පුළුවන් c සමානයි 2πr කියන සූත්‍රය. c නම් නැතත් කමන්නේ. ඉතින් අපි ලියමු පුරුදු වෙන්නත් එක්ක. එහෙම නැත්නම් c සමානයි 5d කියන විස්කම්භයේ තියෙන සූත්‍රය දාන්නත් පුළුවන්. දෙක ගුණ කිරීම 5 වෙනුවට 7න් 22 දාමු. දශම ගාන දාන්න එපා. r වෙනුවට 7යි. 7යි 7යි කැපෙනවා පුතේ. 22 දෙකෙන් ගුණ කළාම 44ක් කියලා ලැබෙනවා. ඊළඟට තුන්වෙනි එක කපා ඉවත් කළ නෑ සමචතුරස්‍රාකාර ලෝහ ධාතුවේ වර්ගඵලය 16 පැත්තක දිග 16න් වැඩි කරනවා 256 නේ. वर्ग सेंटीमीटर 256 ඊළඟට පුතේ අපෙන් අහනවා වෘත්තාකාර කොටස කපා ඉවත් කළාම ඉතිරි වෙලා තියෙන කොටසේ වර්ගඵලය. ඉතල වෘත්තාකාර කොටසේ වර්ගඵලය කොහොමද?
වෘත්තාකාර කොටස වෙන්නේ පුතේ වෘතයක්නේ. වර්ගඵලය කියන්නේ 5r වර්ගය. 7න් 22යි. r කියලා කියන්නේ අපි හොයාගත්ත 7යි කියලා මේකේ. 7 වර්ගය. 7 වැඩි කිරීම 7. 7ට 7 කැපෙනවා. 22 7න් වැඩි කරාම 154ක් ලැබේ. එහෙනම් ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි කොටසේ වර්ගඵලය වෙන්නේ 256න් පුතේ 154ක් අපි අඩු කරමු. 102යි වර්ග සෙන්ටිමීටර. අනිත් ගානක් බලමු ඒ ගාන. අපිට කියනවා 6 වෙනි එක පුතේ. මේ පේපර් එකේ ගණන් 6යි කොහොමද දීලා තිබුණේ. 6න් 5කට උත්තර ලියන්න තිබුණා. 6 වෙනි එක පෑනක මිල, පොතක මිල, පැන්සලක මිල දෙනවා. හරි. දිලාන් කියනවා පැන්සල් දෙකක මිලෙන් පැන්සල් දෙකක්. පැන්සලක් කියන්නේ ඉසෙට් නේ. පැන්සල් දෙකක් කියන්නේ 2යි ඉසෙට්. පැන්සල් දෙකක මිලෙන් රුපියල් 5ක් අඩු කර ලැබෙන උත්තරය 5න් බෙදුවාම උත්තරේ 5යි. දැන් මේක විසඳන්න කියලා කියන්නේ. දිලාන්ගේ ප්‍රකාශය අනුව සමීකරණය ගොඩනගා පෑනක මිල සොයන්න. පෑනක මිල හොයන්න බෑනේ. දිලාන්ගේ කියන්නේ පුතේ මේ පැන්සල් කතාවක් නෙමෙයි. පැන්සලක මිල හොයන්න බෑනේ. දිලාන්ගේ ප්‍රකාශනේ අපි පැන්සලේ මිල හොයමු. මේකට මේක කපන්න එහෙම බෑ. මොමනේ තියෙන්නේ? මේ බෙදීම 5 අයින් කරන්න පුතේ ගුණ කිරීම 5ක් දාන්න. 2යි ඉසෙට් පින 5 සමානයි 25යි. පින 5ට ධන 5ක් දානවා. මේකටත් 5ක් දානවා. 25යි 5යි 30යි. දෙපැත්තම දෙකෙන් බෙදලා. 30 දෙකෙන් බෙදුවාම 15. රුපියල් නෙමෙයි කොහොම දාන්නේ? මම තම උඩට රුපියල් කියලා දාන්නත් කිව්වා. ඊළඟ දෙවෙනි එකේ කියනවා ගිම්හානි කියන එක. පෑනක මිල හා පොතක මිල. පොතක හිල කියලා වෙලා තින්නේ. පොතක මිල 55යි. පෑනයි පොතයි. ඒ කියන්නේ x ධන y. x ධන y සමානයි පෑනක මිල හා පොතක මිල රුපියල් 55. පළවෙනි සමීකරණය. ඊළඟට කියනවා පෑන් දෙකක හා පොතක මිල. පෑන් දෙකක් කියන්නේ 2x නේ. පොතක මිල රුපියල් 70යි. දෙක. සමගාමී සමීකරණයක් ගොඩනගලා යුගලයක් ගොඩනගලා මේක විසඳනවා. එතකොට මේකේ සංගුණක සමාන වෙන්නේ පුතේ y. එහෙනම් එයාගේ ලකුණු සමාන හින්දා සමීකරණ දෙක අඩු කළා නම් හරි. ඕන පැත්තකට අඩු කළ හැකි. මම දෙකෙන් එක අඩු කරනවා. ලකුණු සමාන නම් අඩු කරනවා. ලකුණු වෙනස් නම් එකතු කරනවා.
2x ධන y අඩු කිරීම දෙවෙනි ප්‍රකාශනයේ වරහණක් ඇතුළේ ලියමු සමානයි 70 අඩු කිරීම 55 ඍණ x ඍණ y 15 එතකොට මේ දෙන්න කැපෙනවා 2x වලින් x ගියාම x සමානයි 15 ඊළඟට ඔතනින් නවත්තන්නේ නැහැ පුතේ අපි x සමානයි 15 ආදේශ කරන්න ඕනේ ඔය කැමැති සමීකරණයක ආදේශ කරලා ඉවර වෙලා y වලා ගියත් අපි හොයා ගන්න ඕනේ මම මේක එකට ආදේශ කරනවා x ධන y සමානයි 55 තියෙන්නේ x කියන්නේ 15 නේ 15 දෙපැත්තෙම 15ක් අඩු කරමු y සමානයි 40 එතකොට පුතේ දැන් මේ තියෙන ටික අපි ලියාගත්තොත් ඇත්තටම පෑනක මිල අපිට ආවේ රුපියල් 15යි ඊළඟට පොතක මිල අපිට ආවේ රුපියල් 40යි මුදියෙන් ටික ලිව්වේ ඊළඟට පැන්සලක මිල අපිට ආවේ රුපියල් 15 නාපු ටික මම ලියාගත්තා ඉහත ලබාගත් තොරතුරු ඇසුරින් පොතක මිල පෑනක මිලේ 3 ගුණයට වඩා 5ක් අඩු බව පෙන්වන්න. මේ පැත්තට ගමුකෝ ඒක. කියන විදිහට හදලා පෙන්නන්න මම. පෑනක මිලේ 3 ගුණයෙන් 5ක් අඩු කළාමක් බලමුකෝ මොකද්ද ලැබෙන උත්තරේ කියන්නේ 3 ගුණ කිරීම පෑනේ මිල පුතේ 15යි පින 5 45යි 5යි එන රුපියල් 40යි හරි එතකොට පොතක මිල සමානයි රුපියල් 40යි ඒක අපි හොයාගත්තා බලන්න විදිහ පෑනක මිලේ 3 ගුණයෙන් 5ක් අඩු කළාම එන උත්තරය පොතක මිලට සමානයි ඒ නිසා මම ලියනවා ඒ නිසා පෑනක මිලේ 3 ගුණයෙන් 5ක් අඩු කළාම ලැබෙන උත්තරය පොතේ මිලට සමාන වුණා කියලා මේක ලියන්න පුළුවන් එක එක විදි තියෙනවා මම ඉතින් මෙහෙම ලිව්වා එකම ගානක් ලියන්න පුළුවන් විවිධාකාර තියෙනවනේ පුතේ එතකොට ඔය මම කතා කළේ පුතේ බස්නාහිර පළාත් පේපර් එකේ 2018 පේපර් එක තමයි ඔය කතා කළේ එතකොට ඊට පස්සේ ඔයාලට මම මේ සතියේ පොඩ හැමදාම ගෲප් එක බලන්න ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා පුතේ හරි ඊට පස්සේ මේ මාසෙම මගේ අවසාන වාර පරීක්ෂණය කරනවා